හරි පුතේ. ගිනුම් කරණය. දැන් අපි මාස 6න් ගිනුම් කරන විෂය නිර්දේශය ආවරණය කරන්න අද තමයි පළවෙනියටම අත්පොත් ලැබීම සිද්ධ කරන්නේ. නේ? ගිනුම් කරණය රිවිෂන් එකක් විදිහට මාස 6න් ඉවර කරන්න අද තමයි අපි පළවෙනි අත්පොත් ලැබීම සිද්ධ කරන්නේ. අද තමයි ආරම්භය සනිටුහන් කරන්නේ. ඉතින් පන්තිය යන විදිහ ගැන මම ඔයාලට කෙටි හැඳින්වීමක් ප්‍රථමයෙන්ම කරනවා. කෙටි හැඳින්වීමක් මොනවා කරනවද? ප්‍රථමයෙන්ම කරනවා. ඒ කරන්න කලින් මම මගේ පර්පස් එක කියනවා. අඩු මොනවද පර්පස් කියලා කියන්නේ? මම මගේ අරමුණ පොඩ්ඩක් කියනවා. දැන් මගේ අරමුණ උඹලාගේ අරමුණ. මගේ අරමුණ නෙවෙයි. හරි? පුතේ මම හිතනවා මෙතන ඉන්න සියල්ලන්ම විශ්වවිද්‍යාලයට යන්න ජපුරට කොළඹට වයඹට කැලණියට දුවන්න අනෙකුත් රජයේ විශ්වවිද්‍යාලවලට තේරෙන්න මහත් උනන්දුවෙන් සහ ආසාවෙන් ඉන්න පිරිසක් බව මා විශ්වාස කරනවා. එතකොට එතනට යද්දී ඔයාලා කරන කොමර්ස් ස්ට්‍රීම් එකේ වැදගත්ම විෂය විදිහට තමයි පුතේ accounting විෂය සලකන්න සිද්ධ වෙන්නේ. ඉතින් accounting වලට ඒ එකක් අනිවාර්යෙන් අවශ්‍යමයි ඔය කියන දේට ඔය කියන තැනට යන්න. ඔතනට යද්දී අපි කොහොමද ඔතනට දුවගෙන යන්නේ? අපි කොහොමද ඕක ඇතුලේ පළපදියම් වෙන්නේ කියන එක මම මුලින්ම ඔයාලගේ ඔළුවට දානවා. මම කෙටි උදාහරණයකට ගන්නවා පුතේ මගේ දිස්ත්‍රික්කේ. මගේ දිස්ත්‍රික්කේ කියලා කියන්නේ මම දිස්ත්‍රික්ක කිහිපයක ඉගැන්වීම් කටයුතු කරනවා. කොළඹ, ජායල, ගම්පහ කොළඹ සහ විශේෂයෙන් මම ඉපදිච්ච පැත්ත ගත්තොත් සහ මම ප්‍රධාන වශයෙන් පන්ති කරන පැත්ත ගත්තොත් කුරුණෑගල අපි ගත්තොත් එහෙම මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොඩක් උදාහරණයකට අරගෙන පොඩි කතන්දරයක් කියන්නයි යන්නේ. හැබැයි කුරුණෑගල කියලා කියද්දී අධ්‍යාපනික වශයෙන් තෙවන සංවර්ධිත පන්තිමක් තියෙන පොඩක් වැඩි දෙනෙක් විභාගයට පෙනී දින වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශගත කරන දිස්ත්‍රික්කයක්. ඔයාලගේ දිස්ත්‍රික්කයේද මෙතන ලංකාවට ඒ ළමයි ඉන්නවා. ඒ ළමයින්ට විශේෂයෙන්ම මේ අපි ගත්තොත් එහෙම ඔයාලගේ දිස්ත්‍රික්කවලදී මේ කතාව ටිකක් වෙනස් වෙන්න පුළුවන් සාපේක්ෂව. නමුත් එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා කතන්දරේ කොහොමද කියලා ඔයාලට ගලප ගන්න පුළුවන්. දැන් අපි ඔයාලා දන්න කතන්දරයක් තමයි මම කුරුණෑගල ගත්තොත් කුරුණෑගල 10000ක් කොමර්ස් අංශයෙන් විභාගයට පෙනී දිනවා ඒ ලෙවල් වල. කී දෙනෙක්ද? 10000ක්. කුරුණෑගල 10000ක් කොමර්ස් අංශයෙන් ඒ ලෙවල් කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කෙදී. ඒතර මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 10000න් විභාගයේ ලියලා ඉවර වෙලා ප්‍රතිඵල ආවට පස්සේ රජයේ විශ්වවිද්‍යාලවලට තෝරගන්නේ කීයද? රජයේ විශ්වවිද්‍යාලවලට තෝරගන්නේ නම් 400ක් විතරයි. රජයේ විශ්වවිද්‍යාලවලට ගන්න කීයද දැන්? 400ක් විතරයි. 400ක් විතරයි. ඒ කියලා කියන්නේ විභාගයේ ලියන පිරිසෙන් 104 දෙනයි මේ කියන සීමාවට එන්නේ. කී දෙනයිද? 104 දෙනයි. ඕන් කතන්දරේ. අපි මෙන්න මේ රජයේ විශ්වවිද්‍යාලයට තේරෙන 400 ඇතුළට යනවා කියන අදිෂ්ඨානෙන්වත් ඒක බලන්වත් ඒක ફોકસ කරලවත් නෙවෙයි මේ ආත්මයට වැඩ ටික කරන්නේ. අපි වැඩ ටික කරන්නේ මෙන්න මෙතන ફોકસ කරලා. මතක තියාගන්න අපි වැඩ කරන්නේ දිස්ත්‍රික්කේ හොඳම 100. අපි වැඩ කරන්නේ කොතනටද? දිස්ත්‍රික්කේ හොඳම 100ට. එන්න එතනට මං
දැවැන්ත වැඩපිළිවෙලක් ඔයාලට හඳුන්වා දෙනවා. අපි ඒක කලින් කරලා තියෙනවා. ෆිසිකලි ක්ලාස් එන ළමයි එතනට යන්න වැඩ කරනවා. අනිත් ක්ලාස් වල උනුත් ඔතනට යන්න වැඩ කරනවා. මෙතන මේක කරන උන්ටත් තියෙන්නේ එතනට යන්න වැඩ කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න. මේ 100 ඇතුළට අපි රින්ගන්න ඕන. දැන් දිස්ත්‍රික්ක 100 ඇතුළට රින්ගන්න වෙන්නේ 10000කින්. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් 100න් එක්කෙනෙක්ට තමයි මේ chance එක ලැබෙන්නේ. එහෙනම් ඔයාලගේ යාළුවෝ අතරින් 100න් එක්කෙනෙක් වෙන්න ඕන ඔයා. එහෙනම් ඔයා විශේෂ කෙනෙක් වෙන්න ඕන. ඔයා වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. ඔයා හරියට වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. ඒකට අපි වැඩ කරන්න වෙනවා. ඒකට අපි ඉදිරිපත් කරන දේවල් මොනවද කියලා බලන්න තමයි ඊළඟට මේ යන්නේ. පුතේ පැහැදිලිව මතක තියාගන්න. හරිද? කවදා හරි දවසක අපි අපේ ජීවිතයේ වෙනස් කරගත හැකි තැනක් විදිහට උසස් පෙළ නම් කරන්න පුළුවන්. දැන් ඔයාලා ජීවත් වෙන ජීවන මට්ටම වෙනස් කරන කරකවන තැනක් විදිහට උසස් පෙළ නම් කරන්න පුළුවන්. කොමස් කරලා මෙන්න මෙතනට එන්න පුළුවන් නම් ඊට වඩා ওই චක්‍රේ වේගෙන් කරකන්න පුළුවන්. මෙතනට එන්න ඕන කරන accounting base එක මම ඔයාලගේ ඔළුවට දෙනවා. ඒ දෙන්නේ කොහොමද කියලා මම දැන් පෙන්නනවා. ඒ පෙන්නන එක මත මම කියනවා 10000න් 100ට එකක් වෙන්න නම් 100 අතරට එන්න නම් ඌ සුවිශේෂී ඩයල් එකක් වෙන්න ඕන. ඌ පට්ට වැඩෙක් වෙන්න ඕන. ඒ වැඩ හදන්න කොහොමද කියලා තමයි අපි දැන් බලන්න යන්නේ මේ ක්ලාස් එකේදී. පළවෙනිම කාරණය තමයි අපි මේක කරන්නේ ඔන්ලයින්. මේ ක්ලාස් එක සම්පූර්ණයෙන් යන්නේ ඔන්ලයින් මේ දවස් ඉවරන තෙක් විභාගය තෙක්. හරි. දැන් එක වීඩියෝ එකකිනුත් මේ ක්ලාස් එකේ වෙන විදිහ ව්‍යුහය මෙහෙයුම් ක්‍රමය මේ සියල්ල ගැන කතා කරලා තිබ්බා කිව්වා. ඔයාලට ඒක ගැන අවබෝධය තියෙනවා. මං ආයසරයක් පොඩි මතක් කිරීමක් කරනවා. දැන් කොහොමද ක්ලාස් එක වෙන්නේ? පළවෙනි උදාහරණය. අද කතා කරන්න එන පාඩමෙන් ගත්තොත් ගිණුම්කරණය හැඳින්වීම. හරි. දැන් පුතේ මම මේ හැම එකක්ම ගොඩනගනවා බය වෙන්න එපා. ගිණුම්කරණය විෂය ඇතුලේ පාඩම් කීයක් තියෙනවද අපිට කතා කරන්න? ගිණුම්කරණය විෂය ඇතුලේ පාඩම් කීයක් තියෙනවද අපිට කතා කරන්න? පාඩම් 16ක් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණේ පාඩම් 12යි. කළමනාකරණ ගිණුම්කරණේ පාඩම් 4යි. මූල්‍ය ගිණුම්කරණේ පාඩම් ටික කිව්වොත් ගිණුම්කරණ හැඳින්වීම, ගිණුම්කරණ සමීකරණ, ද්විත්ව සටහන්, මූලික සටහන් පොත්, ඊට පස්සේ ඇවිල්ලා මේ සංකල්ප, කේවල ස්වාමි ගිණුම්, ලාභ අරමුණු කරන උගත් ව්‍යාපාර, නිෂ්පාදන ගිණුම්, අසම්පූර්ණ සටහන්, හවුල් ව්‍යාපාර, ප්‍රමිත සමාගම් සහ ඉතිරි කළමනාකරණ පාඩම් 4ක් එක්ක පාඩම් 16ක් අපේ ගිණුම් කරන විෂය නිර්දේශයේ ආවරණය කිරීමට තියෙනවා. අපට ආවරණය කරන්න වෙනවා. ඔන්න ඔය පාඩම් 16 කොහොමද අපි ආවරණය කරන්නේ? ඕකට කොහොමද අපි ට්‍රේන් කරන්න කියන එක තමයි මෙතනදී මම දැන් කියලා දෙන්න යන්නේ. පුතේ ඔන්ලයින් රිවිෂන් පන්තියක් විදියට මේක ගියාට අපි තියරි පැත්තත් අමතක කරන්නේ නැහැ. තියරිත් අපි කොහොම හරි ඔළුවට දාගන්නවා. ඒ කොහොමද? අපි ඔන්ලයින් කාලේ කරපු ඒ සහ පන්තිවල විධිමත්ව පටිගත කරපු වීඩියෝ සහ නිබන්ධන මේ සියල්ලක්ම තියෙනවා සෑම පාඩමකම. දැන් අපි කොහොමද කරන්නේ? දැන් හිතන්නකෝ පළවෙනි පාඩම කියලා. පළවෙනි පාඩමේ තියරි නිබන්ධනය ඊළඟට තියරි පාඩම් ටික
තියරි පාඩම් ටික මේ සියල්ලක්ම අපි රිවිෂන් එක කතා කරන්න කලින් මේ ලයිව් ක්ලාස් එක කතා කරන්න කලින් ඔයාලා රෙජිස්ටර් වෙලා තියෙන වෙබ්සයිට් එකේ දානවා. දැන් පළවෙනි පාඩමේ ටික මේ වෙද්දි දාලා ඉවරයි. ඒ ටික ඔයාලට බලන්න පුළුවන්. මම හිතන්නේ බලන්න නැති කට්ටිය. පැහැදිලිනේ? හරි. එතකොට තියරි ටික ඒ විදිහට ඔලුවට දෙනවා. අපි අපේ බාරයේ තියෙන අපිට කතා කරන්න තියෙන. අපි කතා කරනවා කියලා පටන් ගන්න රිවිෂන් ටික විතරයි. රිවිෂන් පන්ති එක තියරි කතා වෙන්නේ නැහැ. නමුත් මේවා විතරයි අපි කතා කරන්නේ. මේ මුදලට මෙච්චරයි කරන්නේ. ඒ කතාව පැත්තකින් තියලා උඹලට දෙන්න පුළුවන් හොඳම ටික දෙන්න ඕන හින්දා දිස්ත්‍රික්කයේ 10000ක් ඉන්න තැනක 100 වෙන්නේ හොඳම ටික වැඩ කරන ටික හින්දා වැඩ කරන ටික උඹලා කරන්න ඕන හින්දා තියරි ටික මේ විදිහට රෙකෝඩ් විදිහට තියරි ටික වෙබ්සයිට් එකේ වැටෙනවා. ඒතර උඹලාට ඒ ටික බලන්න පුළුවන්. දැන් පන්තියට ළමයෙක් නම් මේ ඉන්නේ. එයා පන්තියේ ලයිව් ක්ලාස් එකට එන්න කලින් මේ පාඩම පිළිබඳව තියරි දැනුමක් තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා. දැන් මෙයා ඊට පස්සේ අපේ ලයිව් ක්ලාස් එකට රිවිෂන් එකට සම්බන්ධ වෙනවා. දැන් මේක නිකන් පොඩි gift එකක් වගේ නේ. හරි. දැන් රිවිෂන් එකට එද්දී මේ ළමයාට අර කලින් ගිය පන්ති වලින් පාඩම් මිස් වෙලා තිබ්බා නම් තියරි ටික දැන් මිස් වෙන්නේ නැහැ. තියරි ටික කම්ප්ලීට්ලි පුළුවන්. හොඳට අවබෝධය තියෙනවා. දැන් මේ රෙකෝඩ් එහෙම බලද්දි නේද රාත්‍රියේ බලන්න පුළුවන් ඕන වෙලාවක බලන්න පුළුවන් මේ පහසුකමක් තියෙනවා. ඉතින් උඹලා මේවා නිකන් මේ ආවට ගියාට මේ වගේ ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න නැතුව අනාගතේ කෙලව ගන්න නම් ඉන්න එපා. මේ වගේ ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ ගනින්න. රෙකෝඩ් ටික ගත්තා නම් ඒ ටික අනිවාර්යෙන් බලහල්ලා. වැඩ කරහල්ලා. හරි මේ තියරි පාඩමේ මෙහෙම කරාට මේකේ වැඩ පොතකුත් යනවා ඒවත් වෙනවා. ඒ තියරියස් ඒවත් තියෙනවා බලහල්ලා. හරි. ඊට පස්සේ රිවිෂන් පන්තියේ ආය මුල ඉඳලා ලයිව් ක්ලාස් එකේ මේ පාඩමේ රිවිෂන් පැත්ත කතා කරන රිවිෂන් ප්‍රශ්න ආකාරයෙන් නැවත මේ පාඩම මතක් කරගන්නවා රිවිෂන් එකක් විදිහට. ඊළඟට මේ පාඩමේ වැඩ පොතක් එනවා ගෙදරින් කරන්න හැම පාඩමකම වර්ක් බුක් එකක් තියෙනවා. ඉලක්කය කියලා මේ ගණන් හදන්න වෙන පත්‍රිකා වගේක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර සෙට් එකක් තියෙනවා. මේ අදත් ලයිව් ෆිසිකලි ප්‍රශ්න පත්‍ර පන්තියක් තිබ්බ දවල් අපිට ශක්කය එකේ. එහෙම මේ හැම දෙයක්ම උඹලටත් වෙනවා. එතකොට මේ ලයිව් ක්ලාස් එකේ මෙන්න මේ දේවල් ටිකත් එක්ක මේ ළමයිගේ තියරි පේපර් ඇන්ඩ් රිවිෂන් කියන මේ හැම සයිඩ් එකක්ම උපමට්ටම් වෙනවා. උඩ හැම එකක්ම කවර් කරනවා. හැම එකකින්ම පඩිපෙළකින් බලව නග්ගනවා. හැබැයි පුතෝ මේක නිකන් අර 18 මේ මාස 18 පොඩි උන්ට බෙහෙත් පොනවා වගේ ළඟට කරලා කට ඇරලා පොවන්න බෑ. දෙන දේ ළඟට දෙනවා. උඹලා ඒ වගේම ප්‍රයෝජන ගන්න ඕන. ප්‍රයෝජන ගන්න එක දිනන එක විතරයි ඔය කියන දිස්ත්‍රික්කයේ ඔය විදිහට රෑන්ක් ගහන්නේ. අනිත්තුන් ඌව පරේල යනවා වැඩ කරේ නැත්තම්. පැහැදිලිනේ කතන්දරේ? වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? ඌව පරේල යනවා. ඉතින් මම අද ඉඳන් මේ 16 වෙනි පාඩමේ අන්තිම මොහොත දක්වාම මගේ ඩියුටිය මම හරියට කරනවා. වෙබ්සයිට් එකට තියරි ටික ගානට වැටෙනවා. ඒ ගානට වැටෙනකොට ඔයාලා නියාමනය වන WhatsApp group එකේ ඔයාලා හැම එක්කෙනෙක්ම WhatsApp group එකේ ඉන්නවා. WhatsApp group එකෙන් තමයි නියාමනය වෙන්නේ. මේක තමයි හැම මැසේජ් එකක්ම වැටෙන්නේ. මේ තියරි ටික දාද්දි මේකේ වැටෙනවා. මේ හැම එකක්ම මේ WhatsApp group එකේ නියාමනය වෙනවා. ඒ වගේම තමයි මේ රිවිෂන් එකේ මේ දැන් යන ලයිව් ක්ලාස් එක නැවත ඕනම වාර ගානක් බලන්න පුළුවන් වන විදිහට මේකේ රෙකෝඩ් එකත් පන්තිය ඉවර වුණු ගමන් පැය කීපයක් ඇතුළත මේ වෙබ්සයිට් එකට වැටෙනවා. ඒක වැටුණ ගමන් ඒකත් WhatsApp එකේ වැටෙනවා මේන් වැටුණා කියලා ගිහින් බලන්න පුළුවන්. ආයෙසරයක් පන්තිය බලන්න පුළුවන්. හරි. ඒකින්ද තමයි මම මේ විදිහට ඔන්ලයින් ක්ලාස් එක නැවත කරන්න හිතුවේ. මොකද මාස 6 ගිණුම් කරන පන්තිය අපි අදියර කීපයක් ඉවර කරා. අදියර කීපය හොඳට වැඩ කරා ළමයි. තාම එක අදියරක මැද්දක් තියෙනවා. ඒ යන ගමන් දැන් බලාය මුලින්දම පටන් ගත්තා. මෙහෙමයි. එන්න මේක කරන්න ඒවා නෑ. වෙබ්සයිට් දානවා, රිවිෂන් තියනවා, ක්ලාස් එක නියමයට යනවා, ටියුට් ටික වැටෙනවා, වැඩ පොත් ටික වැටෙනවා, තේරුම් නැත්තම් පෞද්ගලිකව අහලා ඒවා කියලා දෙනවා. හොඳට කරන එකාට හොඳට වැඩ කරන්න පුළුවන්. බැරි එකෙක් වැඩ කරන්න නැති එකෙක් කම්මැලි එකෙක් ඉන්නවා නම් කරන්න බැරි එකෙක් ඉන්නවා නම් යන්න පුළුවන්.
ඒකයි කතන්දරේ. පැහැදිලිනේ? කරන එකාට තිතට වැඩේ වෙනවා. හරි. එහෙනම් අද අපි ආරම්භ කරනවා පළවෙනි පාඩම ගිණුම්කරණය හැඳින්වීම. මම හිතනවා ඔක්කොගේම අතේ ටියුට් එක ඇති කියලා වෙබ්සයිට් එකේ ටියුට් එක දාලා තියෙනවා මේ ගිණුම්කරණ හැඳින්වීම මේ රිවිෂන් ටියුට් එක. දැන් වෙබ් අඩවියේ තියරි ටියුට් එකක් තියෙනවා. තියරි ටිකේ රෙකෝඩ් ටික තියෙනවා. ඒ ටිකක් දැන් ඔළුවේ තියෙනවා. රිවිෂන් එකේ ටියුට් එකක් තියෙනවා. ඔක්කොම තියෙනවා. හරි. වෙන තැන්වල අපේ කරන ගාස්තු ඔය ආකාරී වශයෙන් ඒව වැඩකුත් නැහැ. හරි. නමුත් එහෙම ලැබීමක් වෙන්නේ නැහැ. මේ සියල්ලම ලබා දෙන්නේ එකම දෙයක් ප්‍රමුඛ කරගනිමින් එකම දෙයක් තුල ඉදමින් ඒ තමයි බලව කවදා හරි බලගේ දිස්ත්‍රික්කේ හොඳම 100 ඇතුළට ගේන්න. මගේ පන්තියේ එකෙක් ඉන්නවා නම් ඌ එතනට එන්න ඕන. එතනට තමයි හැම වැඩක්ම කරන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් ඌ ගොඩනගන්න යන්නේ. හේ හින්දා ද හොඳට මතක තියාගනින් අන්න එතනට යන්න වැඩ කරන්න වෙනවා කියන එක. සතියට ක්ලාස් දවස් 2ක විතර වැටෙනවා. ඒ ඔක්කොම WhatsApp group එකෙන් නියාමනය වෙනවා. ඒක හොඳට බලන් ඉන්න. සාමාන්‍යයෙන් තියන්නේ සඳුදා රාත්‍රී 7ටයි සිකුරාදා රාත්‍රී 7ටයි කියන දවස් දෙකේ තමයි ක්ලාස් ටික තියෙන්නේ. තාම සිකුරාදා නැහැ. ටික දවසකින් සිකුරාදා දෙකක් වැටෙනවා. දැනට සඳුදා තමයි තියෙන්නේ. හරි. අපි යන් පළවෙනි පාඩමේ රිවිෂන් කොටසට. හරි. දැන් අපි පළවෙනි පාඩමේ ගිණුම්කරණය මොකක්ද කියන එක තමයි බලන්න යන්නේ. එතකොට අපි ඉස්සරලාම් බලමු කලින් කිව්වා වගේ ඇල්මැති පාර්ශවීන් කියන්නේ කවුද කියලා. ඇල්මැති පාර්ශවීන් කියලා කියන්නේ නමෙන්ම තේරෙනවා ඇල්මක් දක්වන පාර්ශව. මොනවද දක්වනද? ඇල්මක් දක්වන පාර්ශව. හරි. ඇල්මැති පාර්ශවය. ව්‍යාපාරවල ඇල්මැති පාර්ශව කවුද? ව්‍යාපාරවල ඇල්මැති පාර්ශව කවුද? එක අයිතිකරුවන් තව කළමනාකරුවන් ඔයගොල්ලෝ BS වල වගේ ඉගෙනගෙන තියෙනවා. 3 සේවකයින් 4 කවුද? ණය හිමියෝ සැපයුම් කරුවන් දෙයට අහගන්න ඈ. ඊළඟට තව කවුද ඉන්නේ? රජය ප්‍රජාව මෙන්න මේ පාර්ශවයන් ව්‍යාපාරයට මොනවා කරනවද පුතේ? ව්‍යාපාරයට ඇල්මක් දක්වනවා. මේ පාර්ශවයන් ව්‍යාපාරයට මොනවා කරනවද? ඇල්මක් දක්වනවා. ඇයි ඇල්මක් දක්වන්නේ කියන එක අපි නිකමට බැලුවොත් ඔයාලා මේ වෙද්දිත් මේවා ව්‍යාපාර අධ්‍යයන විෂයේ සහ ගිණුම්කරණ විෂය ඉගෙනගෙන තියෙනවා. ඇයි අයිතිකාරයෝ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? එයා යෙදුව ප්‍රාග්ධනයට සරිලන ලාභයක් එයාට ලැබෙනවද කියලා බලන්න. එයා ප්‍රාග්ධනය යෙදුවට පස්සේ ව්‍යාපාරෙදී ඈ ගහගෙන බලාගෙන ඉන්නේ. ලාභ ලැබෙනවද කියලා බලලා. ඊළඟට ඇයි කළමනාකරුවෝ ව්‍යාපාරයේ දිහා ඈ ගහගෙන ඉන්නේ? කවුද කළමනාකරුවා කියලා කියන්නේ? ව්‍යාපාරයට නායකත්වය දෙමින් තීරණ ගන්න කෙනා. එතකොට එයා ගත්ත තීරණ නිවැරදිද කියලා බලන්න තමයි කළමනාකරුවා ව්‍යාපාරයේ දිහා ඈ ගහගෙන ඉන්නේ. නැද්ද? ඔව්. සේවකයෝ කවුද සේවකයන්? ව්‍යාපාරයට කායික හා මානසික ශ්‍රමය සපුරන කට්ටිය. ඔයගොල්ලෝ BS වලගේ ඉගෙනගෙන තියෙනවා. ඒතකොට සේවකයෝ එම කායික හා මානසික ශ්‍රමය වපුරද්දී තම ව්‍යාපාර ආයතනය තුල Tamanට පහසුකම් තියනවද? සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් තියනවද? උසස් වීම හම්බෙයිද? වැටුප් වැඩි වෙයිද වගේ දේවල් බලන්න ව්‍යාපාරයේ දිහා ඇහැ ගහගෙන ඉන්නවනේ.
ණය හිමියෝ මේ ව්‍යාපාරයට ණයට දේවල් සපයලා තියෙන කට්ටිය. ණය හිමියන්ට මේ ව්‍යාපාරයේ මුදල් ගෙව යුතුයි. තමන්ගේ මුදල් හම්බෙයිද කියලා ණය හිමියා ඇඟිලි ගණගෙන ඉන්නවා. ඊළඟට සැපයුම් කරුවා ව්‍යාපාර ආයතනයක් ගද්දී එක්ක එක වෙළඳ ව්‍යාපාර ආයතනයක් වෙන්න පුළුවන්. භාණ්ඩ අලෙවි කරනවා. කාගෙන් හරි අරගෙන. ඒතොර කාගෙන් හරි ගන්නවා කියන කාගෙන් හරි කියන ඒ ව්‍යාපාර ආයතනයට භාණ්ඩ සපයන කෙනා තමයි සැපයුම් කරුවා. සැපයුම් කරුවා භාණ්ඩ සපයලා බලාගෙන ඉන්නවා සල්ලි හම්බෙයිද? ඊළඟ ඕඩරෙත් මට ලැබෙයිද? වගේ දේවල්. ඉඳා සැපයුම් කරුවා කියලා කියන එකනත් ව්‍යාපාර ආයතනයේ ඇල්මැති පාර්ශවයක්. ඊළඟ රජය. රටක රජයත් ව්‍යාපාර දිහා බලන් ඉන්නවද? අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා. ඇයි ඒ? රටේ රජයේ ප්‍රධාන ආදායම තමයි පුතේ බදු ආදායම. ටැක්ස් එක. ඔය ටැක්ස් එක ගෙවනවා ව්‍යාපාර ආයතන. හරිම නම් මම කියන්න ඕනේ වැඩියෙන්ම ටැක්ස් එක ගෙවන්නේ ව්‍යාපාර ආයතන කියලානේ. උනට ඔයගොල්ලෝ ඉකෝනොමි ඉගෙනගෙන තියෙනවා ලංකාවේ වැඩියෙන්ම බදු ගන්න ව්‍යාපාර නෙවෙයි සාමාන්‍ය ජනතාවනේ. එකමඩ අපි පොඩ්ඩක් පැත්තකින් කතාවක්. බදු වර්ග දෙකයිනේ වක්‍ර සහ ඍජු. වක්‍ර කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව විසින් ගෙවන බදු, ඍජු බදු කියලා කියන්නේ ව්‍යාපාර විසින් ගෙවන බදු කියලා නිර්ණය කරන්න පුළුවන්. ඕකේ ඍජු බදු 111යි, වක්‍ර බදු 189යි. නේ? හරි. කොහොම හරි රජය බලාගෙන ඉන්නවා ව්‍යාපාර දිහා බදු ගෙවනවද? ආදායම් බද්ද ගෙවනවද? අන්න ඔය වගේ දේවල්. ඒ වගේම තමයි රජයට තවත් වාසි තියනවා ව්‍යාපාරවලින්. මොනවද? සරල උදාහරණයකට යන්නේ. දැන් ඕම් පුතේ ගමේ මිනිස්සුව 5 දෙනෙක් ඉන්නවා. ගමේ කවුරු ඉන්නවද? මිනිස්සුව 5 දෙනෙක් ඉන්නවා. තරුණයෝ 5 දෙනෙක් කියලා හිතන්නකෝ. A B C D E කියලා. දැන් මේගොල්ලෝ අධ්‍යාපනය නිම කරලා નિયમિત වයසට ආවට පස්සේ මේගොල්ලොන්ට රැකියාවක් ඕන. හිතන්න මේ 5 දෙනාගෙන් A කියන එක්කෙනයි C කියන එක්කෙනයි දෙන්න කරනවා රජයේ රැකියාව. මේ දෙන්න මොනව කරනවද? රජයේ රැකියාව කරනවා. දැන් එතකොට අනිත් 3 දෙනාට කරන්න රැකියාවක් තවම නැහැ. රැකියාවක් නැති වුනහම බඩගින්නේ මැරෙන්නත් බෑ. එක්ක හොරකමක් කරන්න වෙනවා, නැත්නම් මරකමක් කරන්න, නැත්නම් ජඩකමක් කරන්න වෙනවා. ඉතින් රැකියාව නැති කල අපිරිසුදු පුද්ගලයෝ රටකට බිහි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් රැකියාවක් මේ තරුණයින්ට තිබ්බොත් ඒක රටට හොඳයි. දැන් රටේ සමස්ත ජනතාවටම රැකියාව දීලා තියෙන රජයේද? රජයේ රැකියාවද? නෑනේ. මේ 3 දෙනාට දෙනවා මොනවද? පෞද්ගලික අංශයේ රැකියාව. පෞද්ගලික අංශයේ රැකියාව කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාපාර ආයතනවල තියෙන රැකියාව. ඉතින් ව්‍යාපාර දැන් මේ අවස්ථාවේ රටේ මොකකට දායක වුණාද? රටේ මොකකට දායක වුණාද? සේවා නියුක්තියට දායක වුණා. මේ ඉඳ රටේ මොකක්ද උනේ? සේවා නියුක්තිය වැඩි වුණා. ආන්න ඔය වගේ රටකට අවශ්‍ය සංවර්ධිත ඉලක්ක ළඟා කරගන්නත් මේ කියන ව්‍යාපාර මාර විදියට සපෝට් කරනවා. ඒ හින්දාත් රජය ව්‍යාපාරවලට උදව් කරගෙන ඉස්සරහට යන්න ඕන හින්දා ව්‍යාපාර දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ප්‍රජාව. කාටද පුතේ ප්‍රජාව කියලා කියන්නේ? ව්‍යාපාරේ අවට ඉන්න පුද්ගලයින්ට. ව්‍යාපාරේ අවට ඉන්න පුද්ගලයින්ට. ඒගොල්ලෝ තමයි ව්‍යාපාර රැකියාවලට එන්නේ. ව්‍යාපාර රැකියාව කරන උන්ට බෝඩින් දෙන්නේ. ඒ හින්දා ප්‍රජාවත් ව්‍යාපාරේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ. හරි. දැන් ඇයි මේ ඇල්මැති පාර්ශව ගැන අපි කතා කරේ? ඇල්මැති පාර්ශව ගැන කතා කරද්දී මම ටිකක් ඉක්මනින් ගියා. අයියේ අපි ඇල්මැති පාර්ශව කියන එක දන්නවනේ. 23 පොඩි බබ්බු නෙවෙයිනේ ඉන්නේ. ඇල්මැති පාර්ශව කියන එක දන්නවා. එතකොට මෙන්න මේ ඇල්මැති පාර්ශව ව්‍යාපාරය දිහා බලාගෙන ඉඳලා තීරණ ගන්නවානේ. මේගොල්ලෝ මොකද කරන්නේ? තීරණ ගන්නවා.
මොනවද ගන්න තීරණ? අයිතිකාරය යොදලා තියෙන ප්‍රාග්ධනය ගැන, කළමනාකරු අයා ක්‍රියාත්මක කරලා තියෙන තීරණ ගැන, සේවකයා තාම ඉන්නවද නැද්ද වගේ දෙයක් ගැන, ණය හිමියෝ ණය සැපයීම හම්බෙයිද නැද්ද වගේ දෙයක් ගැන, රජය ආදායම් බද්ද ගැන, ඒ වගේම සහනාධාර සැපයීම වගේ දේවල් ගැන ව්‍යාපාරයේ දිහා බලලා මොනවා කරනවද? තීරණ ගන්නවා. දැන් ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා අපි ගැන තීරණ ගත්තේ. අපි හොඳට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවද? මූ ඩෙගා නටනවද? මූ පිස්සු කෙලිනවද? කොහොමද දැනගත්තේ? අම්මට ඉස්කෝලෙන් වාර විභාගේ ලකුණු ටික පොතේ ලියලා යවුවා ගෙදරට. අම්මා ඒක බලලා තේරුම් ගන්නවා මුගේ අධ්‍යාපන මට්ටම මේ අවස්ථාවේ කොහොමද කියලා. දැන් අම්මට අපි ගැන තීරණ ගන්න තොරතුරු දුන්නානේ. ඒ තොරතුරු දිහා බලලා තමයි ඕනම කෙනෙක් තීරණ ගන්නෙ. ඒ හින්දා මේ ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය කෙරෙහි තීරණ ගන්න නම් අනිවාර්යෙන් මොනවා ඕනද? තොරතුරු ඕන. මොනවා ඕනද? තොරතුරු ඕන. ඉතින් මෙන්න මේ අයිතිකාරයින්ට තීරණ ගන්න තොරතුරු සපයන්න එක්කෙනෙක් ඉන්න වෙනවා. හරියට අම්මට අපි ගැන තීරණ ගන්න ශිෂ්‍ය වාර්තා පොත ගෙදරට යවද්දී ඉස්කෝලේ හිටියා වගේ ව්‍යාපාරවල මේ ඇල්නැති පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සපයන්නේ කවුද? ගිණුම්කරණය. එහෙනම් ගිණුම්කරණයේ නිර්වචනය තමයි පුතේ මෙච්චර වෙලා අපි ඉගෙන ගත්තේ. මොකද්ද නිර්වචනේ? ඇල්නැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. මම මෙතනින් පොඩි දර්ශන වචනයක් දානවා. මූල්‍ය තොරතුරු සැපයීම. මූල්‍ය තොරතුරු. සල්ලි වගේ තොරතුරු තමයි දෙන්නේ. පස්සේ බලමු මොනවද මූල්‍ය කියන්නේ කියලා. හරි. එහෙනම් ඇල්නැති පාර්ශවයන්ට තීරණ ගන්න මූල්‍ය තොරතුරු සපයන එක තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. මතක තියාගනින් 2013 14 15 A level විභාග ප්‍රශ්න පත්‍ර ගත්තොත් පළවෙනි MCQ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ගිණුම්කරණය යනු කියන තැන. ඉතින් මේක තමයි ඒවට උත්තරේ. දැන් මේක විභාගයේදී අහන නිර්වචනයක්. මතක තියාගන්න. අපි කතා කරන, අපි ඉගෙන ගන්න විෂයේ නිර්වචනය මොකක්ද? ව්‍යාපාරවල ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම ගිණුම්කරණය නම් වේ කියලා අපි ඉගෙන ගන්නවා. හරි. ටියුෂන් ටියුට් එකේ පළවෙනි පාර්ට් එකේ ඕක තමයි අපිට තියෙන්නේ. යන්න නිබන්ධනයේට ඔක්කොම නිබන්ධනයට යන්න. ගිණුම්කරණය හැඳින්වීම. හරි. ලියා ගන්න. ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ තීරණ ගැනීම උදෙසා ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට
ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ තීරණ ගැනීම උදෙසා ව්‍යාපාර පිළිබඳ තීරණ ගැනීම උදෙසා ව්‍යාපාර පිළිබඳ තීරණ ගැනීම උදෙසා ව්‍යාපාර පිළිබඳ තීරණ ගැනීම උදෙසා මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය 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 ගිණුම්කරණය නම් වේ ගිණුම්කරණය නම් වේ ගිණුම්කරණය නම් වේ ගිණුම්කරණය නම් වේ ඕන් ආය බලන්න ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය අපි මොකක් කියලාද කියන්නේ ගිණුම්කරණය නම් වේ කියලා කියන ගිණුම්කරණය නම් වේ ගිණුම්කරණය නම් වේ ගිණුම්කරණය නම් වේ හරි දැන් බෝඩ් එකේ තියෙන සටහනෙන් ඕනකම තියෙන එකෙක්ට ඔක මතක තියාගන්න පුළුවන් හරීම පහසුවෙන් ඇයි ඒ ඇල්මැති පාර්ශවීන්ට ඇල්මැති පාර්ශවය කියලා කියන්නේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන කට්ටිය. එකින් එක ගැන අපි බැලුවා. මේ ඇල්මැති පාර්ශවීන්ට ව්‍යාපාරය කෙරෙහි තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සපයන එක තමයි ගිණුම්කරණය කියන්නේ කියලා අපි කිව්වා. ගිණුම්කරණය කියන්නේ කියලා අපි කිව්වා. පැහැදිලි? හරි. ඕක තමයි පුතේ ගිණුම්කරණයේ නිර්වචනය. මං දවසක ගෙනල්ලා පෙන්නන්නම් ඔයාලට මේ අද තිබ්බ ප්‍රශ්න පත්‍ර පන්තියෙත් ඔක ගැන කතා කරා. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් කරන එකේ තියෙන වාසිය අපි දැන් මේ ලියන්න යන ප්‍රශ්න පත්‍රය කරත්. හරි. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් බලන ළමයෙක් හිටියොත් නිකමට ගෙනihin බලහන් ඔය වෙන වැඩ කරන අස්සේ මේකත් නිකමට බලහන් මොකද්ද? උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි MCQ ප්‍රශ්නේ මෙන්න මෙතනින් තමයි නිර්මාණය වෙන්නේ. මේක මතක තියාගන්න එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. වාර විභාගවලට වේවා උසස් පෙළට වේවා අතිශයින් අවශ්‍යයි මෙතන කතන්දරේ. පැහැදිලි නේද? අතිශයින් අවශ්‍යයි. හරි. එහෙනම් මොකක්ද ගිණුම්කරණය කියලා කියන්නේ? මාත් එක්ක කියන්න. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ඒක තමයි ගිණුම්කරණයේ නිර්වචනය. මොකක්ද? ගිණුම්කරණයේ නිර්වචනය. නිර්වචනය. ගිණුම්කරණයේ නිර්වචනය. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා විෂයේ ගිණුම්කරණයේ අරමුණු ගැන. ඊළඟ මොකක් ගැන කතා කරන්න තියෙනවද? ගිණුම්කරණයේ අරමුණු ගැන කතා කරන්න තියෙනවා. අරමුණු කීපයක් ගිණුම්කරණේ තියෙනවා. අරමුණු කීපයක් තියෙනවා. ප්‍රධාන අරමුණ අපි බලමු ඉස්සරලාම ගිණුම්කරණය කියන විෂය පද්ධතියේ තියෙන ප්‍රධාන අරමුණ මොකක්ද කියන එක. ප්‍රධාන අරමුණ මොකක්ද කියන එක. මොකක්ද පුතේ ගිණුම්කරණ විෂය පද්ධතියේ තියෙන ප්‍රධාන අරමුණ? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියන්නේ ඔයාලා මේ ගිණුම්කරණ නිර්වචනයේ ඉගෙන ගත් එකම තමයි. කිසිම වෙනසක් නැහැ. මොකක්ද ගිණුම්කරණේ ප්‍රධාන අරමුණ? සියලුම ඇල්මැති පාර්ශවයින්ට අවශ්‍ය තීරණ ගැනීම උදෙසා මූල්‍ය තොරතුරු සැපයීම. නිර්වචනෙම තමයි. නිර්වචනේ මතක තියාගත්ත කියලා කියන්නේ පුතේ
ප්‍රධාන අරමුණත් මතකේ තියාගත්තා වගේ දෙයක් දෙකම එක ගලෙන් කොට දැම්ම හැකි. හරි. එහෙනම් මොකක්ද ප්‍රධාන අරමුණ? අරකමයි. සියලු ඇල්මැති පාර්ශවීන්ට තීරණ ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. මතක තියාගන්න මේක. මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිහෙන් මතක තියාගන්න. ප්‍රශ්නෙට උත්තරේ ලියද්දී මේක මැවෙන විදිහට මතක තියාගන්න. මේ මවන්න තමයි මේව හදන්නේ. ඔබ ගොළුවට දාන්නේ. හරි. හොඳට අහගෙන ඉඳහල්ල. පළවෙනි පාඩමේ පළවෙනි අකුරේ ඉඳලා යද්දී නියමයට අපිට පුළුවන් වෙනවා අන්තිම තැනට යද්දී ගේම ගොඩ දාන්න. හරියට කරන එක, හරියට අපේ දේවල් ලියන එක, කරන එක මේක ගොඩ දාගන්න. ගොඩ දාගන්න පුළුවන්. අනිත් තුන්ට කෙරෙනවා. මොකක් කොහේ හරි තැනක හරියට කරේ නැත්නම් කෙලවෙනවා. පැහැදිලිනේ? හින්දා හරියට කරන්න ඕන, නිවැරදිව කරන්න ඕන. දැන් ඉඳලා ඒක පටන් ගන්න. කෙලවිච්ච තැන් තියෙනවා නම් දැන් ඉඳලා පටන් ගන්න. ගිණුම් කරන්නේ පළවෙනි අකුරේ ඉඳලා අන්තිම අකුර දක්වා ලියන හැටි මම කියලා දෙන්නම්. හරි. එහෙනම් ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ මොකක්ද? සියලු ඇල්මැති පාර්ශවයින්ට තීරණ ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. ඒ වගේම තමයි ගිණුම් කරන්නේ තව උපාරමුණුත් තියෙනවා. ගිණුම් කරන්නේ තව උපාරමුණුත් තියෙනවා. මොනවද? ටියුට් එකේ ඒවා ලියා ගන්න ඉඩක් වෙන් කරලා තියෙනවා. ටියුට් එකේ ඒවා ලියා ගන්න ඉඩක් වෙන් කරලා තියෙනවා. ගිණුම් කරන්නේ උපාරමුණු එක ලියා ගන්න ව්‍යාපාරය බංකොලොත් නොවී පවත්වා ගැනීමට ව්‍යාපාරය බංකොලොත් නොවී පවත්වා ගැනීමට මේ ගිණුම් කරන්නේ උපරමුණේ ව්‍යාපාරය බංකොලොත් නොවී පවත්වා ගැනීමට දෙක මූල්‍ය ආයතනවලට තොරතුරු සැපයීමට 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 ඊළඟට නෛතික අවශ්‍යතා සපුරාලීමට 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 ලියාගේ උපාරමුණු මෙතනින් ලියා ගන්න ඕන උපාරමුණු මම ඉක්මනට කරගෙන යන ඔයාලා දන්න දේවල් තියරි වෙබ් එකේ දාලා තිබ්බා ඒ තියරි පාඩම දැන් මේ පාඩම අපි කතා කරන පාඩම මම අද දවස් තුල ඉවර කිරීම සඳහා උත්සාහ ගන්න පාඩම උපරිමනොත් දවස් දෙකකදී පළවෙනි පාඩම ඉවර කරනවා මේ පාඩම අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මාසයක් විතර තියරි මුල මේ ව්‍යාපාරය බංකොලොත් නොවී කියන අකුරෙන් අකුර අරන් බලනවනේ තේරෙන්නේ නෝ රිවිෂන් එක අපි ඉක්මනට ඒවා කතා කරලා ප්‍රශ්න විදිහට උත්තර ලියලා ඔළුවට දාගෙන ගණන් හදන පැත්තට දුවගෙන ගිහිලා ගණන් ගොඩක් හදලා එහෙමනේ ලයින් කරගන්න මොනවාට අපේ වාසිය තමයි මම උඹලට මේකේ තියරි ටික දීලා තියෙන්නේ දැන් තියරි කෙනෙක්ට බලන්න පුළුවන් ඒකේ මේ වගේ අකුරෙන් අකුර කියවෙනවා හරි අපිට අර කාලේ ඉක්මනින් කරගන්න ඕනේ නේද අපි රිවිෂන් එකේදී මේ ටික ඉක්මනින් දඩබඩ ගාලා කරගෙන යනවා මේවා හරි ලේසි තැන් හින්දා එහෙනම් මේ මොනවද පුතේ ගිණුම් කරනයේ උපාරමුණු ගිණුම් කරන පවත්වාගෙන යාමේ උපාරමුණු එක ව්‍යාපාරය බංකොලොත් වී පවත්වා ගැනීමට ඒ කියලා කියන්නේ ව්‍යාපාරය කඩා වැටෙන්න දෙන්නේ නැතිව පවත්වා ගැනීමට අපේක්ෂා කරගෙන තමයි ගිණුම් කරණය කරන්නේ ආදායම ගණනය කරලා වියදම් ටික ගණනය කරලා
වියදම් වැඩි වෙද්දී ඒවා කපා හැරගෙන ව්‍යාපාරේ පවත්වා ගැනීම අපිට කරන්න පුළුවන් ගිණුම්කරණයේ තොරතුරු ටික ආදේශ කරගෙන. ඒ වගේම තමයි තවත් එක් ගිණුම්කරණයේ වාසියක් විදිහට මූල්‍ය ආයතන වලට තොරතුරු සැපයීම. පුතේ මූල්‍ය ආයතන කියලා කියන්නේ බැංකු විශේෂයෙන්ම කරගත්ත අනෙකුත් මූල්‍ය දේවල්. බැංකු වගේ දේවල් තමයි ව්‍යාපාරයකට ණය දෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ණයක් ගද්දී රැකියාවක් කරන කෙනෙක් නම් එයාගේ පේ ෂීට් එක බලනවා, ඒ වගේ දේවල් බලනවා. ව්‍යාපාරිකයෙක්ට ණයක් දෙද්දී මොනවද බලන්නේ? එයාගේ ව්‍යාපාරයේ ප්‍රකාශන ටික, ලෙජර් ටික, අන්න ඒවා. ඒවා පවත්වා ගන්න පුළුවන් නම් අපිට මූල්‍ය ආයතන වලට නිවැරදි තොරතුරු දෙන්න පුළුවන්. ඒකත් එක්ක අරමුණක්. ඊළඟට නෛතික අවශ්‍යතාවය සපුරාලීමට. ඊළඟ උපරමුණ තමයි නෛතික අවශ්‍යතාවය සපුරාලන්න. ගිණුම් තබා ගන්න එක් හේතුවක් තමයි නෛතික අවශ්‍යතාවය සපුරාලන, නීතිමය අවශ්‍යතාවය සපුරාලන්න. අපි ගත්තොත් සමාගම් වගේ දැවැන්ත ගණයේ ව්‍යාපාර ගත්තොත් එහෙම ඒවා සාමාන්‍ය පරිදි එසේ මෙසේ පරිදි කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ නෛතික අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේකේ. පැහැදිලි ඇති කතන්දරේ. හරි. ඊළඟට දැන් අපි කතා කරා දේවල් කීපයක්ම. මොනවද අපි කතා කර දේවල්? සමහරවිට තියරි පන්ති එක දවසක් අරන් කතා කරන දේ අපි දැන් ඉක්මනට බැලුවා. මොනවද? 1. ගිණුම්කරණ හැඳින්වීම. මොකද්ද ගිණුම්කරණ හැඳින්වීම? ඇල්මැති පාර්ශවයන්ට මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නැත්නම් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම. ප්‍රධාන අරමුණත් ඒකයි. ඒ වගේම උප අරමුණු තුනකුත් බැලුවා. හරි. ඊළඟට පුතේ අපි බලන්න යන්නේ ගිණුම්කරණ ඒකක. ඊළඟට අපි බලන්න යන්නේ මොනවද? ගිණුම්කරණ ඒකක. මොනවද මේ කියන ගිණුම්කරණ ඒකක? මොනවද මේ කියන ගිණුම්කරණ ඒකක? මොනවද? ඒ කියන්නේ ගිණුම් නැත්තම් ගිණුම්කරණය යෙදිය හැකි තැන්. දැන් එක් ඒකකයක් තමයි ව්‍යාපාර. අපි වැඩියෙන් ඉගෙන ගන්න එක්කන. ව්‍යාපාරවල ආදායම, වියදම ඒවා ගැන අපිට ගිණුම් තොරතුරු තියන්න පුළුවන්. ලාභය හොයන්න වගේ පුළුවන්. ඉතින් අපි ගිණුම්කරණය පාවිච්චි කරනවා ව්‍යාපාරවලට. තව ගිණුම්කරණය පාවිච්චි කරන තැන් තුනක් තියෙනවා. එකක් තමයි පුද්ගලයෙකුට. පුද්ගලයෙකුගේ ආදායම ගැන, ආදායම් බදු ගෙවීම පිළිබඳව වගේ කටයුතු කරද්දී තනි පුද්ගලයෙකුට ලැබෙන ආදායමත් අපිට ගිණුම් තියාගන්න පුළුවන්. ඒවා උසස් පෙළ සීමාවේ කතා කරන්නේ නැහැ. ඉදිරියට ගියාපුවාම කතා කරනවා. ඊළඟට තමයි රජය. ඔය අයවැය වාර්තාව එහෙම කියවද්දී මේ ළඟදී හිටන් ඉන්න මාරු මාම කෙනෙක් අයවැය වාර්තාව කියව මතක ඇතිනේ. අයවැය වාර්තාව එහෙම කියවද්දී රජයේ ගිණුම් පිළිබඳව, ප්‍රකාශන පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. එහෙනම් රජයත් ගිණුම් කටයුතු තියාගන්නවා. දැන් රජය කියලා කියන්නේ ගිණුම්කරණ ඒකකයක්. ඒ වගේම තමයි සමිති සංවිධාන. ඔය අපිට පාඩමක් තියෙනවා ඉස්සරහට අපි ඒක පට්ටෙට බලනවා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා. ඔය ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා කියන්නේ සමිති සංවිධානවලට. ඔය සමිති සංවිධානවල කටයුතුත් අපි ගිණුම් තබා ගැනීම සිද්ධ කරන්න ඕන. හරි. එහෙනම් ගිණුම් කරන ඒකක හතරක් බැලුවා. මොනවද? පුද්ගලයෙක්, ව්‍යාපාර, රජය, සමිති සංවිධාන. හරි. දඩාස් ගාද්දි වැඩකට යන්. දඩාස් ගාද්දි වැඩකට යන්. මේවා පුතේ අතින් ලියන්න ඕන, අතින් ලියලා හුරු වෙන්න ඕන. ඉක්මනින් කරමු. යන්න පෙළපොත් මේ රූල් පොතට, යන්න ලියන පොතට
යන්න කට්ටියම ලියන පොතට. යන්න ලියන පොතට. ලියන්න මේ ප්‍රශ්න ටික. එක ගිනුම්කරණය යන්න හඳුන්වන්න ඉක්මනට ගිනුම්කරණය යන්න හඳුන්වන්න මේ වගේ වැඩපොතුත් වෙනවා. ඒ වෙලෙත් මේවා ලියන්න ඕන. දැනුත් ලියන්න ඕන. ලියන්න තමයි මේවා මතක හිටින්නේ. ඉස්සරහා පාඩම් වලදී ප්‍රයෝජනෙට ගන්න තමයි මේ ප්‍රැක්ටිස් කරන්නේ. 2 ගිනුම්කරණයේ මූලික අරමුණ සඳහන් කරන්න. ගිනුම්කරණයේ මූලික අරමුණ සඳහන් කරන්න. 3 ගිනුම්කරණ නැත්නම් ගිනුම්කරණයේ උප අරමුණු ලියන්න. අර ලියාගත්ත ටියුට් එකේ ලියාගත්ත ඒවා නැවත ප්‍රශ්නාකාරයෙන් පොතේ ලියන්න ඕන. මතකෙන් ලියන්න උත්සාහ කරන්න. ලියන්න තමයි මතකෙට එන්නේ. හරි. 4 ගිනුම්කරණ ඒකක 4 නම් කරන්න. ගිනුම්කරණ ඒකක 4 නම් කරන්න. ඉක්මනට කරන්න. ගිනුම්කරණය යන්න හඳුන්වන්න. ගිනුම්කරණයේ මූලික අරමුණ සඳහන් කරන්න. ගිනුම්කරණයේ උපාරමුණු ලියන්න. ගිනුම්කරණ ඒකක 4 නම් කරන්න. ගිනුම්කරණ ඒකක 4 නම් කරන්න. හරි. දැන් අතන මේගොල්ලෝ ඔයගොල්ලෝ මේවා දන්න දෙයක් වෙන්න පුළුවන්. ඇයි ලියුවේ? පුතේ ටියුට් එකක් දුන්නාම ඒ ටියුට් එකෙන් අපි බලාපොරොත්තු වෙන ටියුට් එකෙන් පහසුව සහ කාලේත්‍රිය ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනාට මම නම් බලාපොරොත්තු වෙන්නේ සැලසුම. ටියුට් එකෙන් සැලසුම් කරනවා පාඩමේ මෙන්න මේ ඛණ්ඩනයන් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඕක ටික ඉගෙන ගනින් කියලා. පැහැදිලිනේ කතන්දරේ? හරි. ඊළඟට අපි හැම එකක්ම අතින් ලියන්න ඕන. ෆිසිකලි පන්තියේ පාඩමක් ඉවරුනාට පස්සේ ඒ පාඩමේ නෝට් එක නැවත ෂෝට් නෝට් කරලා ලස්සනට පොතක් වගේ ලියන්න ඕන. ඇයි? එතකොට තමයි මේ පාඩමේ පෙළ ගැස්වීම ඔළුවට එන්නේ. නැත්තම් ළමයා එන්නම් වාලේ පන්ති ඇවිල්ලා ඉඳගත්තා කියලාත් ඒ ළමයා ඉන්නවා බලපිදියා බලන් ඉන්නවා කියලා කියන එකෙන් කියවෙන්නේ නැහැ. ඒ ළමයා වැඩ කරනවා කියලා. ඒ ළමයාට අපි වැඩ කරවන්න ඕන. හින්දා දින දේ මේ කියන වැඩ ටික හරියට කරහන් කරලා මාස 2කදී විතර බලපන් උඹේ accounting දැනුම කොතනද තියෙන්නේ කියලා. මේක හරි ලේසි ගේම් එකක්. මේ ගේම් එක ප්ලේ කරන්න හරි රසවත්. හොඳට ගේම ගහපන්. හොඳට ඉගෙන ගන්න. මේ වැඩ ටික තමයි කරන්න ඕනේ. යන විදිහ. හරි. ගිනුම්කරණය යන්න. මාතේ කියව මොකද්ද? ඇල්ම කටයරලා කියහල්ලව කියවනකොට තමයි මතක තියෙන්නේ. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම උදෙසා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? ගිනුම්කරණය කියලා. ගිනුම්කරණයේ මූලික අරමුණත් ඕකම තමයි. උපාරමුණු විදිහට අපි බැලුවා ව්‍යාපාරේ බංකොලොත් වෙන එක නවත්තන්න, නෛතික අවශ්‍යතාවය සපුරන්න සහ තව මොනවද පුතේ? තව බැලුවා මොනවද? රජය නැත්තම් මූල්‍ය ආයතනයට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඊළඟ ගිනුම්කරණ ඒකක 4ක් අපි දැක්කා. ව්‍යාපාර, පුද්ගල, රජය සහ සමිති සංවිධාන. ඔය ටික ඔය විදිහටම ටියුට් එකේ තියෙනවා. ඔය ටික ඔය විදිහටම ටියුට් එකේ තියෙනවා. හරි. ගිනුම්කරණ ඒකක ටික නම් කරගන්න. පුද්ගලයෙක්, ව්‍යාපාර, ඊළඟට රජය හා සමිති සංවිධාන. හරි. ඕන් දැන් අපි
පළවෙනි පාඩමේ මූලිකාදියර බලලා ඉවරයි. ඕන් අපි ඊළඟට යනවා පළවෙනි පාඩමේ දෙවන අදියර පැත්තට. මේකත් අතිශයින් වැදගත්. හොඳට මතක තියාගන්නවා කියලා හිතා ගන්න. දැනටමත් ඔයාලා දන්න කාරණය. මොකද්ද? ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද. පුතේ ගිණුම්කරණය කියන විෂය නැත්තම් ගිණුම්කරණය කියන එක අපිට ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්. ඒත් අපි උසස් පෙළ සීමාවේ අපි කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් ගිණුම්කරණය බෙදනවා. ඒ තමයි මූල්‍ය ගිණුම්කරණය. අපි කියනවා ෆයිනෑන්සියල් ඇකවුන්ටිං කියලා. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය. අපි කියනවා මැනේජ්මන්ට් ඇකවුන්ටිං කියලා. හරි. මූල්‍ය ගිණුම්කරණය අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. දැන් අපි බලමු මේ දෙන්න අතර වෙනස. මේ දෙන්න අතර වෙනස ප්‍රධාන දේවල් දෙකකින් මතක තියාගන්නයි යන්නේ. මේ දෙන්න අතර වෙනස මොකකින් මතක තියාගන්නද යන්නේ? ප්‍රධාන දේවල් දෙකකින්. ඉස්සරලාම තොරතුරු සපයන පාර්ශව කියන පැත්තෙනුත් සපයන තොරතුරු මොනවද කියන පැත්තෙනුත් අපි මේ දෙන්න ගැන බැලුවොත් මූල්‍ය ගිණුම්කරණය ෆයිනෑන්සියල් ඇකවුන්ටිං කියන එක සියලු ඇල්මැති පාර්ශවයන්ට සපයනවා. කාට සපයනවද ෆයිනෑන්සියල් ඇකවුන්ටිං නැත්නම් මූල්‍ය ගිණුම්කරණය? සියලු ඇල්මැති පාර්ශවයින්ට සපයනවා. කළමනාකරණ ගිණුම්කරණය සපයන්නේ කාට විතරද? 9ම තියෙනවා. කාට විතරද? කළමනාකරුවන්ට පමණයි. කාට විතරක්ද? කළමනාකරුවන්ට විතරයි කළමනාකරණ ගිණුම්කරණය සැපයීම සිද්ධ කරන්නේ. හරි. සපයන තොරතුරු දිහා බලද්දී මූල්‍ය ගිණුම්කරණය මූල්‍ය තොරතුරු සපයනවා. මොනවද පුතේ මූල්‍ය තොරතුරු කියලා කියන්නේ? මූල්‍ය තොරතුරු නිකමට බැලුවොත් බලා ගන්න. තොරතුරක් කියලා කියන්නේ ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ අපිට දෙයක් දැනගැනීමට ඉදිරිපත් කරන ඕනම දෙයකට. මෙයා කළුයි තොරතුරක්. මෙයා වේගෙන් දිව්වා තොරතුරක්. ආයතනයේ ලාභය රුපියල් ලක්ෂයයි තොරතුරක්. අන්න ඒ වගේ. ඔන්න ඔය තොරතුරු අපිට පුළුවන් වර්ග දෙකකට බෙදන්න. තොරතුරු අපිට පුළුවන් වර්ග දෙකකට බෙදන්න. එකක් තමයි ප්‍රමාණාත්මක තොරතුරු, අනිත් එක ප්‍රමාණාත්මක නොවන තොරතුරු. තොරතුරු අපිට පුළුවන් වර්ග දෙකකට බෙදන්න. එකක් තමයි ප්‍රමාණාත්මක තොරතුරු, අනිත් එක ප්‍රමාණාත්මක නොවන තොරතුරු. නිකමර බලාගමුකෝ පොඩ්ඩක් තොරතුරු පැත්තට ගිහිල්ලා කතන්දරේ. කලින් ඉගෙන ගත්තේ මතක් කරගමු. ප්‍රමාණාත්මක තොරතුරු, අනිත් එක ප්‍රමාණාත්මක නොවන තොරතුරු. ප්‍රමාණාත්මක තොරතුරු කියලා කියන්නේ මේ ප්‍රමාණය සංඛ්‍යාව පිළිබඳව හඟවන තොරතුරු. රුපියල් 10යි, කලිසම් 10යි. යම් සංඛ්‍යාවක් කියවෙනවා නම් තොරතුරක ඒ තොරතුර අපි කියනවා ප්‍රමාණාත්මකයි කියලා. සංඛ්‍යාවක් කියවෙන්නේ නැති දේවල් අපි කියනවා ප්‍රමාණාත්මක නොවන. ගිණුම්කරණය ලේසි ප්‍රමාණාත්මකයි. නේ? අපි පාසල් යනවා.
ප්‍රමාණාත්මකයි. හෙට පාසල තියෙනවා ප්‍රමාණාත්මකයි. සංඛ්‍යාවක් නැහැ. එහෙනම් සංඛ්‍යාවක් තියෙනවා නම් ප්‍රමාණාත්මක, සංඛ්‍යාවක් නැත්නම් තොරතුරේ ප්‍රමාණාත්මක නොවන. දැන් අපිට ආය පුළුවන් මෙන්න මේ ප්‍රමාණාත්මක තොරතුරු කොටස් දෙකකට බෙදන්න. මේ ප්‍රමාණාත්මක තොරතුරු මොනවා කරන්නද? කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද කොටස් දෙක? එකක් මූල්‍ය තොරතුරු, අනිත් එක මූල්‍ය නොවන තොරතුරු. එකක් මූල්‍ය තොරතුරු, අනිත් එක මූල්‍ය නොවන තොරතුරු. මොනවද මූල්‍ය තොරතුරු කියලා කියන්නේ? සංඛ්‍යාත්මකව තොරතුරක් ඉදිරිපත් කරද්දී ඒ සංඛ්‍යාව තුල මූල්‍යමය වටිනාකමක් තියෙනවා නම් රුපියල් වලින් ඩොලර් වලින් වගේ මූල්‍යමය වටිනාකමක් නම් තියෙන්නේ, ඒ තොරතුරු අපි කියනවා මූල්‍ය තොරතුරු කියලා. ඒ තොරතුරු අපි කියනවා මොන තොරතුරු කියලාද? මූල්‍ය තොරතුරු කියලා. ඒ තොරතුරු වල සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙනවා. හැබැයි මූල්‍යමය වශයෙන් නම් නෙවෙයි නම්, මූල්‍යමය තත්වයක් හැඟවෙන්නේ නැත්නම් අපි ඒව කියනවා මූල්‍ය නොවන තොරතුරු කියලා. කලිසම් 10ක් ගත්තා. මූල්‍ය නොවන කලිසමක් රුපියල් 200යි. මූල්‍ය දැන් තේරෙනවනේ? අන්න ඕකයි මූල්‍ය කියන එකේ මූල්‍ය නොවන කියන එකේ වෙනස. අඳ ගන්න බලන්න කොහේ හරි තැනක මේ තොරතුරු බෙදී යාම තොරතුරු වර්ග දෙකයි. එකක් ප්‍රමාණාත්මක, අනිත් එක ප්‍රමාණාත්මක නොවන. ප්‍රමාණාත්මක වර්ග දෙකයි. එකක් මූල්‍ය, අනිත් එක මූල්‍ය නොවන. එකක් මූල්‍ය, අනිත් එක මූල්‍ය නොවන. අඳ ගන්න බලන්න ඉක්මනට. හරි. දැන් අපි දන්නවා දැන් මොනවද මූල්‍ය තොරතුරු කියන්නේ කියලා. එතකොට නේ. එහෙනම් මූල්‍ය තොරතුරු කියලා කියන්නේ මූල්‍යමය සල්ලි ඒ වගේ වටිනාකමක් තියෙන තොරතුරු. එතකොට මූල්‍ය ගිණුම් කරන ඉදිරිපත් කරන්නේ ඒ වගේ තොරතුරු. කලවනාකරණ ගිණුම් කරන්නේ එහෙම නෙවෙයි. මෙයා මූල්‍යමය මෙන්ම මූල්‍ය නොවන තොරතුරුත් ඉදිරිපත් කරනවා. එතකොට අපිට මේ දෙන්නව ලේසියෙන් මතක තියාගත්ත හැකි. මෙන්න මේ දෙක මතක තියාගත්තොත් හොඳට මතක තියාගන්න. මේවා තියරි කාරණා. කෙටි ප්‍රශ්න වල අනිවාර්යෙන් අහන තැන්. මම ඉස්සරහට ප්‍රශ්න පෙන්න කියන්නම්. ඕන් තිබ්බා මේන් තිබ්බා මෙන්න බලපන් කිය. මතක තියාගන්න. දැන් මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ සියලු වැල්මැති පාර්ශවයින්ට තොරතුරු සපයනවා. මොන තොරතුරුද? මූල්‍ය තොරතුරු. 9ම තියෙනවා මූල්‍ය. කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ කළමනාකරුවන්ට තොරතුරු සපයනවා. 9ම තියෙනවානේ කළමනාකරණ ගිණුම්කරණ. කළමනාකරුවන්ට තොරතුරු සපයනවා මූල්‍ය නොවන සහ මූල්‍ය කියන දෙකම සපයනවා. පැහැදිලිනේ? එහෙනම් අපි දැන් ඔලුවට දාගත්තා ගිණුම්කරණේ කොටස් දෙකයි. එකක් මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ සියලු වැල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයන, විශේෂයෙන්ම කිව්වොත් මූල්‍ය තොරතුරු සපයන ගිණුම්කරණ පද්ධතියට. කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ කළමනාකරුවන්ට පමණක් තොරතුරු සපයන පද්ධතියට මූල්‍ය සහ මූල්‍ය නොවන වශයෙන්. හරි. ටියුට් එකට ගියාපුවාම ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගිණුම්කරණ ප්‍රභේද. ගිණුම්කරණ ප්‍රභේද. හරි. ලියන්න.
මූල්‍ය ගිණුම්කරණය පැත්තේ මූල්‍ය ගිණුම්කරණය පැත්තේ මූල්‍ය ගිණුම්කරණය පැත්තේ මූල්‍ය ගිණුම්කරණය පැත්තේ ව්‍යාපාරයේ 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 සියලු ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරයේ ව්‍යාපාරයේ සියලු ඇල්මැති පාර්ශවයන්ට සියලු ඇල්මැති පාර්ශවයන්ට සියලු ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරයේ සියලු ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම උදෙසා 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 මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරන ප්‍රභේදය මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරන ප්‍රභේදය මූල්‍ය ගිණුම්කරණය ලෙස හැඳින්වෙයි මූල්‍ය ගිණුම්කරණය ලෙස හැඳින්වෙයි මූල්‍ය ගිණුම්කරණය ලෙස හැඳින්වෙයි මූල්‍ය ගිණුම්කරණය ලෙස හැඳින්වෙයි හරි කළමනාකරණ ගිණුම්කරණය පැත්තේ තරු ලකුණක් දාගෙන ලියා ගන්න කළමනාකරණ ගිණුම්කරණය පැත්තේ තරු ලකුණක් දාගෙන ලියා ගන්න කළමනාකරණ ගිණුම්කරණය පැත්තේ තරු ලකුණක් දාගෙන ලියා ගන්න ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම 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 කළමනාකරණ ගිණුම්කරණය ලෙස හඳුන්වයි කළමනාකරණ ගිණුම්කරණය ලෙස හඳුන්වයි මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම කළමනාකරණ ගිණුම්කරණය ලෙස හඳුන්වයි කළමනාකරණ ගිණුම්කරණය ලෙස හඳුන්වයි හරි දැන් ගිණුම්කරණේ කොටස් දෙකයි එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය
දැන් අපි බැලුවා මොකක්ද මූල්‍ය ගිණුම්කරණය කියන්නේ කියලා. සියලුම ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු සපයන එක තමයි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ. කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ කළමනාකරුවන්ට පමණක් අවශ්‍ය මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයන එකට. දැන් ඔය දෙන්න පිළිබඳ හොඳ අවබෝධයක් අපි ගාව තියෙනවා. අපේ උසස් පෙළ විෂය නිර්දේශයේ පුතේ බෙදලා තියෙන්නේ මේ දෙන්නට අනුව තමයි. අපි කතා කරන මුල් පාඩම් 12 මූල්‍ය ගිණුම්කරණේ, අන්තිම පාඩම් 4 කළමනාකරණ ගිණුම්කරණ. ඉස්සරහට උඹලා CA CIMA සීමා වගේ කරන්න ගියාපුවාම ඔය කරද්දි තියෙන ඉෆෙක්ට්, ඔය කරද්දි තියෙන වාසි, ඔය කරන්න ඕනේ ඇයි කියලා මම දවසක කියලා දෙන්නම්. කරන්න ගියාපුවාම මේ දෙන්නව විෂයන් දෙකක් විදිහට ඉගෙන ගන්න තියෙනවා. එදාට උඹට තේරෙයි accounting කියලා කියන්නේ කොච්චර අමාරු විෂයක්ද කියලා. පුතේ ගිණුම්කරණය කියලා කියන්නේ ලෝකේ තියෙන පට්ටම අමාරු විෂයක්. මේක හරි අමාරුයි. මැනේජ්මන්ට් accounting එහෙම කරපු එකෙක්ගෙන් ඇහුවොත් මේක කොච්චර අමාරුද කියලා ඒගොල්ලෝ සාක්ෂි දරාවි. හැබැයි හොඳට මතක තියාගන්න. උසස් පෙළ විෂය සීමාවේ තියෙන පට්ට ලේසි කරුණු ටිකක්. ඇරත් සමන්ති මිස්ටර් පින් සිද්ධ වෙන්න උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ පට්ටම ලේසි. පට්ටම ලේසි. පට්ටම ලේසි. හරි ලේසි. ඒ ලේසිය උඩට අරගෙන මේකට ඒකක් දැම්මොත් උඹට තියෙන වැලියු එක මෙච්චරයි කියලා කියන්න බෑ. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා BSc එකක් ගත්තොත් ඒකේ තියෙන වැලියු එක මෙච්චරයි කියලා කියන්න බෑ. ජීවිතයේ තියෙන தත්ත්වය උඩ යටි කුරු කරන්න පුළුවන් දෙයක් තමයි උසස් පෙළ කියලා කියන්නේ. උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයක් වන accounting විෂයේ බරමම අරගෙන තියෙනවා. මේක මුල ඉඳලා අකුර නෑර කරන උඹලා සම්බන්ධ වෙලා වැටික් කරනවා. මම දන්නවා මේ උත්තර මේ ඔය හේන හැමේ කාම එනවා කොහොද උඹලා හරියට වැඩ කරන්නේ. වැඩ කරන එකෙක් විතරයි ඉන්නේ. හරියට වැඩ කරන එකෙක් ඉන්නවා. ඌ ගොඩ දා ගන්නවා මේක. පොහුතරේ ගොඩ දාගත්තානේ. මොකද අපි වැඩ කරනවා, ප්‍රශ්න වැඩ කරන්න ඕන, වැඩ පොත් කරන්න ඕන. ඒතකොට තමයි ඔළුවට යන්නේ මේක. නිසි පරිදි. නැත්තම් ඔළුවට යන්නේ නෑ. ආන්නේ හින්දා. පැහැදිලිනේ කතන්දරේ? හරි. දැන් අපි බලමු මූල්‍ය ගිණුම්කරණේ කළමනාකරණ ගිණුම්කරණේ තියෙන වෙනස්කම් මොනවද කියලා. මූල්‍ය ගිණුම්කරණයේ කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන වෙනස්කම්. දැන් එක වෙනස්කමක් අපි බැලුවා. නේ? එක වෙනස්කමක් අපි බැලුවා. මොකක්ද? තොරතුරු සපයන පාර්ශව වල තියෙන වෙනස. හරි. අපි ඒක ලියාගමු ඉස්සරලාම. ඉස්සරලාම ලියාගමු යාව. යාව ලියාගමු. එක ලියන්න මූල්‍ය ගිණුම්කරණයේ සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම් ලියන්නේ එක මූල්‍ය ගිණුම්කරණයේ පැත්තේ ලියන්න. සියලු ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයයි. 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 කළමනාකරණ ගිණුම්කරණයේ පැත්තේ ලියන්න කළමනාකරුවන්ට පමණක් තොරතුරු සපයයි. එතකොට කළමනාකරණ ගිණුම්කරණයේ තොරතුරු සපයන්නේ කළමනාකරුවන්ට පමණයි. කළමනාකරුවන්ට පමණක් තොරතුරු සපයයි. කළමනාකරුවන්ට පමණක් තොරතුරු සපයයි. කළමනාකරුවන්ට පමණක් තොරතුරු සපයයි.
කෙනෙක් කිව්වොත් එම අභ්‍යන්තර පාර්ශවයන්ට කියලා ඒකත් නිවැරදි මේ කළමනාකරණ ගිණුම් කරන පැත්තේ අභ්‍යන්තර පාර්ශවයන්ට කියන එක. ඊළඟට මූල්‍ය ගිණුම් කරණයේ පැත්තේ ලියා ගන්න. 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 මූල්‍ය තොරතුරු පමණක් සපයයි. දෙක මූල්‍ය ගිණුම් කරණයේ පැත්තේ ලියා ගන්නවා. මූල්‍ය තොරතුරු පමණක් සපයයි. 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 අනිත් එක මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයයි. කළමනාකරණ ගිණුම් කරණයේ පැත්තේ ලියා ගන්න. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයයි. මූල්‍ය හා මූල්‍ය තොරතුරු සපයයි. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයයි. හරි. ඕන් දැන් අපි බලමු මේ දෙන්න අතර තියෙන දැන් ඔය වෙනස්කම් දෙක අපි මුල ඉඳන් බලන් ආවනේ. තව වෙනස්කමක්. තුන්වෙනි වෙනස්කම හැටියට ලියා ගන්න. තුන්වෙනි වෙනස්කම හැටියට ලියා ගන්න. මූල්‍ය ගිණුම් කරණයේ පැත්තේ මූල්‍ය ගිණුම් කරණයේ පැත්තේ ලියන්න. අතීත තොරතුරු යොදා ගනී. අතීත තොරතුරු යොදා ගනී. කළමනාකරණ ගිණුම් කරණයේ පැත්තේ ලියන්න. අතීත හා පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. අතීත හා පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. මූල්‍ය ගිණුම් කරණයේ පැත්තේ ලියනවා අතීත තොරතුරු යොදා ගනී. කළමනාකරණ ගිණුම් කරණයේ පැත්තේ ලියනවා අතීත හා පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. අතීත හා පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. අතීත හා පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. අතීත සහ පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. අතීත සහ පුරෝකතනය කරන ලද තොරතුරු යොදා ගනී. හරි. මොකක්ද ඒ කිව්වේ? මොකක්ද ඒ කිව්වේ? අතීත සහ පුරෝකතන ඒ සීන් එකෙන් මොකක්ද ඒ කිව්වේ පුතේ? දැන් අපි දන්නවා ඔයගොල්ලෝ දැනට දන්නවා මූල්‍ය ගිණුම් කරණයෙන් තමයි ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වගේ දේවල් නිර්මාණය වෙන්නේ. එතකොට අපි ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වගේ දේවල් නිර්මාණය වෙද්දී ඒකට යොදාගන්නේ අතීත තොරතුරුනේ. දැන් හිතන්න 2020-21 ගිණුම් කාලච්ඡේදය කියලා. අපි මේ 2020-21 ගිණුම් කාලච්ඡේදයට අදාළ ආදායම් ප්‍රකාශනය හදන්නේ අන්තිම දවසට. ඒ අන්තිම දවසට හදන ආදායම් ප්‍රකාශයට යොදාගන්නේ මේ අවුරුද්දේ සිදු වෙච්ච දේවල්. ඉතින් අපි කියනවා මූල්‍ය ගිණුම් කරණයේදී යොදාගන්නේ අතීත තොරතුරු කියලා. අතීත තොරතුරු. හැබැයි කළමනාකරණ ගිණුම් කරණයේදී එම නෙවෙයි අතීත තොරතුරුත් යොදා ගන්නවා කලින් වගේ. හැබැයි පුරෝකතනය කරපු තොරතුරුත් යොදා ගැනීම විශේෂයි. මොනවද මේ කියන පුරෝකතනය කරපු තොරතුරු? පුරෝකතනය කරනවා කියලා කියන්නේ අනාගතයේ සිදුවේවි යයි හිතලා ඇස්තමේන්තු කරන ඒවට.
කළමනාකරුවෝ නිෂ්පාදනය සිදු කරාට පස්සේ මෙච්චරක් ඒකෙන් විකි නෙයි, මෙච්චරක් ඒකෙන් හානි වෙයි, මෙච්චර පිරිවැයක් යයි කියලා අනාගතය ගැන බලලා ඇස්තමේන්තු ගත කරන ඒවට නිකන් අර ජ්‍යොතිෂකාරයෝ කියනවා වගේ අනාගතේ දේවල් කියනවට තමයි පුරෝකතනය කරනවා කියලා කියන්නේ. එහෙම පුරෝකතනය කරලා තොරතුරු ඉදිරිපත් කරන්නේ කළමනාකරන ගිණුම්කරණය විතරයි. මූල්‍ය ගිණුම්කරණය ඉදිරිපත් කරන්නේ අතීත තොරතුරු ටික. මූල්‍ය ගිණුම්කරණය ඉදිරිපත් කරන්නේ අතීත තොරතුරු ටික. හරි. ඊළඟට ඊළඟ වෙනස්කම හැටියට ලියා ගන්න. ඊළඟ වෙනස්කම හැටියට ලියා ගන්න. 4 ලියන්න. මූල්‍ය ගිණුම්කරණය පැත්තේ කාලච්ඡේදයේ එක්වරක් පමණක් ඉදිරිපත් කරයි. 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 ඒ මූල්‍ය ගිණුම්කරණයේ පැත්තෙන් ලියාගත්තේ. කළමනාකරන ගිණුම්කරණයේ පැත්තේ ලියා ගන්න. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කර හැක. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කළ හැක. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි, අභිමතය කියලා කියන්නේ තීරණය. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කළ හැක. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කළ හැක. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කළ හැක. හරි. දැන් එහෙනම් මූල්‍ය ගිණුම්කරණය යටතේ ලියාගත්තේ මොකක්ද? කාලච්ඡේදයේ එක්වරක් පමණක් ඉදිරිපත් කරයි. දැන් අර අපි කලින් කිව්වනේ මූල්‍ය ගිණුම්කරණය ඉදිරිපත් කරන ඒවා තමයි ආදායම් ප්‍රකාශන, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන, තව තියෙනවා අපි ඉස්සරහට මේවා ගැන බලනවා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශ, මුදල් ප්‍රවාහ ප්‍රකාශ වගේ දේවල්. මේවා පුතේ ඉදිරිපත් කරන්නේ එක් කාලච්ඡේදයකට එකයි. එක් කාලච්ඡේදයකදී ආදායම් ප්‍රකාශන 3ක් නැහැ. එක ආදායම් ප්‍රකාශයකදී තමයි ඒ කාලච්ඡේදයට අදාළ ලාභ ගණනය කරන්නේ. ඒ හින්දා මූල්‍ය ගිණුම්කරණයේදී කාලච්ඡේදයට ඉදිරිපත් කරන්නේ එකයි. කළමනාකරන ගිණුම්කරණය එහෙම නෙවෙයි. කළමනාකරන ගිණුම්කරණ ඉදිරිපත් වන ඒ අයවැය ලේඛන, පිරිවැය ලේඛන වගේ දේවල් කළමනාකරුවන්ගේ අභිමතය පරිදි, කැමැත්ත පරිදි ඉදිරිපත් කරන්න පුළුවන්. කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කිරීම සිදු කරන්න පුළුවන්. ඕක තමයි කතන්දරේ. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි ලියමු පස්වෙනි වෙනස දෙන්න අතර. මේවා හොඳට මතක තියාගන්න, දෙකක් විතර ලියන්න වෙනවා අනිවාර්යයෙන්ම. පස්වෙනි වෙනස කළමනාකරන ගිණුම්කරණය සහ කවුරු අතර තියෙනද? මූල්‍ය ගිණුම්කරණය අතර තියෙන වෙනස පස්වෙනි වෙනස. ලියන්න. මූල්‍ය ගිණුම්කරණය පැත්තේ සංකල්ප ප්‍රමිත ආදිය යොදා ගනී. කාගේ පැත්තද මේ ලියන්නේ? මූල්‍ය ගිණුම්කරණය පැත්තේ. සංකල්ප ප්‍රමිත ආදිය යොදා ගනී. සංකල්ප ප්‍රමිත ආදිය යොදා ගනී. කළමනාකරන ගිණුම්කරණය පැත්තේ ලියන්න. සංකල්ප
සංකල්ප ප්‍රමිත ආදිය යොදා නොගනී. සංකල්ප ප්‍රමිත ආදිය යොදා නොගනී. සංකල්ප ප්‍රමිත ආදිය යොදා නොගනී. මූල ගිණුම් කරන පැත්තේ ලිව්වා සංකල්ප ප්‍රමිත ආදිය යොදා ගනී. කළමනාකරණ ගිණුම් කරන පැත්තේ ලියනවා සංකල්ප ප්‍රමිත ආදිය යොදා නොගනී. හරි. දැන් බලන්න. මුලින් ඉඳන් බලන්න. හොඳට බලන්න. දැන් අපි ගිණුම් කරණයේ කොටස් දෙක කතා කරා. මොනවද පුතේ ගිණුම් කරණයේ කොටස් දෙක? මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරණයයි. මූල්‍ය ගිණුම් කරණයේ කළමනාකරණ ගිණුම් කරණයේ වෙනස්කම් කතා කරා. මූල්‍ය ගිණුම් කරණයේදී සියලු ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙනවා. කළමනාකරණේ 9 වගේම කළමනාකරුවන්ට විතරයි. මූල්‍ය ගිණුම් කරණයේදී දෙන්නේ මූල්‍ය තොරතුරු විතරයි. අරයා මූල්‍ය සහ මූල්‍ය නොවන කියන දෙකම දෙනවා. මූල්‍ය ගිණුම් කරණයේදී අතීත තොරතුරු යොදාගෙන තමයි ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ. කළමනාකරණ ගිණුම් කරණයේදී අතීත වගේම පුරෝකතනය කරපු තොරතුරු. අපි කිව්වා අනාගතය ගැන කියවීමක් තමයි පුරෝකතනය කියන්නේ කියලා. අන්න ඔය විදිහට පුරෝකතනය කරන ලද තොරතුරු ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. ඊළඟට මූල්‍ය ගිණුම් කරණේ කාලච්ඡේදයේ එක්වරක් පමණක් ඉදිරිපත් කරද්දී කළමනාකරණ ගිණුම් කරණය කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. මූල්‍ය ගිණුම් කරණය සංකල්ප ප්‍රමිත ආදිය යොදා ගන්නවා. කළමනාකරණ ගිණුම් කරණය සංකල්ප ප්‍රමිත ආදිය යොදා ගන්නේ නැහැ. සංකල්ප ප්‍රමිත ගැන අපි ඉදිරියට ඉගෙන ගන්නවා පට්ට විදියට. හරි. ඕන් ගිණුම් කරන ප්‍රභේද දෙකයි ඒ දෙන්න අතර වෙනසයි. පැහැදිලිද? හරි. ඔය විදියට වැඩ කරොත් අපිට දිගට ලස්සනට වැඩ කරගෙන යන්න පුළුවන්. උදේ මම අද මුල ඉඳලා මේ විෂය පද්ධතිය අගට වෙනකන් ඔයාලට මගේ විදියට මම දක්වගෙන යනවා. මම කරන විදිය උඹලට තේරෙනවා නම් දැන් උඹලට එක සෙට් නම් දිගටම ඉන්නත් නොසෙට් නම් යන්නත් උඹලගේ අයිතිය තියෙනවා. හැබැයි උඹලා ඉන්නවා නම් උඹලා වැඩ කරන්න ඕන. වැඩ කරොත් තමයි අපි දිනන්නේ. ඔය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපතිවරයෙක් වෙලාවක කියනවා එහි වලාකුලක් දෙද්දි අනිත් කුරුල්ලෝ කරන්නේ ඒගොල්ලෝගේ කූඩාරමට නැත්නම් ඒගොල්ලෝගේ කූඩාරම් නේ නුට කූඩුවේ තියෙන කූඩුවට යනවා. හැබැයි රාජාලිය ටිකක් වෙනස් වෙලා රාජාලියා එහි වලාකුල උඩින් පියාඹන. රාජාලියට කන්න පුළුවන් දේවල් තියෙනවා. කන්න හම්බ වෙනවා හොඳට. කූඩුවට යන්නේ නැති හින්දා එයාට සැරිසරන්න හම්බ වෙනවා. ඒ වගේ තමයි එයා රැල්ලෙන් මිදිච්ච කෙනෙක් වුණා. දැන් උසස් පෙළ ගත්තොත් 23 මම අපේ ළමයින්ට පෙරේදා කිව්ව කතාව තමයි ළමයි විනාශ වෙන්නෙම රැලි වලට ගහගෙන ගිහිල්ලා රැල්ලට. දැන් ඔයා මෙතන ඉන්න කෙනෙක් නිකමට හිතන්නකෝ පුරෝපු ක්ලාස් වල අතරමං වෙලා ඇති. ඉඳා රැල්ලට ගියොත් කෙලවෙනවා. හරිද? ඉඳ මතක තියාගන්න. රැල්ලට ගියොත් කෙලවෙනවා කියන එක කියන්න මට ඕනකම තිබ්බේ ඔයාගේ යාළුවා ඉන්නවා නම් යාළුවා වැඩ කරන විදිහට වැඩ කරන්න යන්න එපා. මොකද මේක විභාගයක්. තරඟකාරී විභාගයක්. මේක දිස්ත්‍රික්කයේ හොඳම 400 100 200 තෝරන විභාගයක්. ඒකට මුහුණ දී යුතු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට මම කියලා දෙන්නම්. දැන් කෙනෙක් ඉන්නවා නම් උගේ හොඳම යාළුවා දවසට පැය පාඩම් කරන්නේ ගාණක් හදන්නේ නැහැ. මාත් ඒ විදියයි කියලා උඹත් ඒ බෝට්ටුවේ. නැත්තම් ඌඹට වඩා හොරෙන් පාඩම් කරොත් එක්සෑම් රිසල්ට් එන දවසටයි කට් ඔෆ් මාර්ක් එක එන දවසටයි උඹට අඬන්න වෙනවා අරු ජපුර කොළඹ කැලණියක්. ඒක නොකරගන්න දෙන වැඩේ හරියට කරහන් යාළුවා ආශ්‍රය කරනකොට ඕන තරම් කරහන්. හැබැයි
යාළුවෝ මම මෙහෙමයිනි වැඩ කරන්න කියන දේවල් විශ්වාස කරන්න එපා. ඔබ තනියම ඔබේ වැඩේ කරා. එහෙම කරොත් තමයි දිනන්නේ. එහෙම නැති වුණොත් දිනන්නේ නැහැ. පරාජිතයෙක් වෙනවා. මේක පෙරදුනොත් සදාකාලික පරාජිත හැඟීමක් තියෙනවා. අනන්තවත් අහලා ඇති මට මේක කරගන්න තිබ්බ හොඳට මේක කරගන්න තිබ්බ දැන් මේව කරන්න ඕන. නඹලා ඔය දැන් උසස් පෙළ ඉවර වෙලා කොමර්ස් කරපු එකෙක් හොඳට ඇඳගෙන බැංකුවකට යනවා කියලා ඉන්ෂුරන්ස් කම්පැනි වලට යනවා කියලා උඹලා හිතන්න එපා. කොමර්ස් කරලා විශ්වවිද්‍යාලය යන්න නැතුව පට්ට රස්සාවකට ගියා කියලා එහෙම යන්න බෑ. කොමර්ස් නෙමෙයි මොන ස්ට්‍රීම් එක කරත් මොන ජගත වුණත් විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ඩිග්‍රියක් නැතුව දැන් කොහේවත් හොඳ රස්සාවක් කරන්න බෑ. ඩිප්ලෝමා වලටත් බෑ. ඩිග්‍රියක් තිබිය යුතුමයි. ඔය එහෙම යන ඔළුබක්කෝ කොහේ හරි ඩිග්‍රියක් කරනවා. හරි. විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ සීමා හරි චාර්ට් හරි කරනකොට තියෙන පහසුව කොච්චරක්ද එක්ස්පෙන්ෂන් හම්බෙදි තියෙන පහසුව කොච්චරක්ද මම පසු කාලීනව කියලා දෙන්නම්. ඉඳා දැන් තියෙන එක හීනයයි ඒ හීනේ විශ්වවිද්‍යාල යනවා කියන හීනේ විතරයි. කැම්පස් එකට යනවා කියන හීනේ විතරයි. කැම්පස් ජීවිතයේ ඇතුළත් වෙනවා කියන හීනේ විතරයි. ඒ ලස්සන තැනට එකතු වෙනවා කියන හීනේ විතරයි. ඒ හීනෙත් එක්ක ජීවත් වෙන්න නම් ඔබ වැඩ කරන්න ඕන. අනිත් උන් වගේ දෙගානටලා හරියන්නේ නැහැ. අනිත් උන්ගෙන් මිදෙන්න ඕන. ඒ මිදුන තැනක තමයි ඔබ ජීවත් වෙන්න වෙන්නේ. පැහැදිලිනේ කතාව? හරි. අපිට තව දවස් ගාණක් තියෙනවා. මම පිළිවෙලට මේ ටික කරන් යනවා. පළවෙනිම කතන්දරේ වෙබ්සයිට් එකට ඇතුල් වෙනවා. ඒක තමයි වැඩ ඔක්කොම වෙන්නේ. තියරි. දැන් මේම කතා කරලා මේ අද දැන් ඔය මේ කලමනාකරණයි මේ පළවෙනි පාර්ට් එක ඉවරනවානේ. මේ පාර්ට් එක දවස් ගාණක් සති 4ක් කතා කරන පාඩමක් මේ. ඒ තියරි සෙට් එක උඹලට බලන්න මම වෙබ් එකේ දාලා තියෙනවා. ෆෝන් එකකට බලලා වැඩ කරන්න පුළුවන් වෙන්න. ඊළඟට මේකේ රෙකෝඩ් එක, මේවා ටියුට්, මේ වගේ වැඩපොත්, මේ වගේ PDF එහෙම් පිටින් වැටෙනවා. ඒ ඔක්කොම කරන්නේ සම්බන්ධ වෙන එක මුද්දම තැනට ගේන්න. ඒක එක දිගට මගේ ක්‍රියාවලිය කරගෙන යනවා පන්තිය නවත්තන්න එහෙම. පන්තිය වෙනස් වෙන එක්ක කරන්ට් එක ගියොත් ඔයගේ ප්‍රශ්නයකදී විතරයි. සඳ හැමදාම සඳ දවස සිකුරාදා දවස ඒ දවස් දෙකෙන් එකක තියෙනවා. දවස් දෙකේම දානවා ඉස්සරහට. මේ විදිහට ප්ලෑන් කරනවා. WhatsApp එකේ නියාමනය වෙනවා පන්තිය කවද්ද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන එක. ඒක පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්න. පැහැදිලිනේ කතාව? හරි. අපි ඊළඟට යනවා මේ එක් ගිණුම් කරන ප්‍රභේදේ ක්‍රියාවලිය බලන්න. ඒක අපි සටහන් කර ගැනීම සමයි කරන්න ඕනේ. අපිට ඒකෙන් විභාග ප්‍රශ්නයක් වගේ නම් එහෙම එනවා අපි දැකලාම නැහැ. නමුත් අපි තියෙන හින්දා සටහන් කරගමු දැනුමට හරි. ඔය පසුකාලීන වැඩ කීපයකට මේ දැනුම තියෙන එක වටිනවා. ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම් කරන ක්‍රියාවලිය ගැන බලන්න යන්නේ පුතේ. ගිණුම් කරන ක්‍රියාවලිය ගැන බලද්දී කොටස් දෙකකින් මම ගිණුම් කරන ක්‍රියාවලිය ඔයාලට දෙනවා. ඒ තමයි අපි දැන් ඉගෙන ගත්ත මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය එක විදිහකටත් කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය තව විදිහකටත්. හරි අපි ඉස්සරලාම අදගමු මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. හරි අදගමු මේ විදිහට යෙදවුම් ක්‍රියාවලිය නිමැයුම් යාට යෙදවුම් කියලා කියන්නේ ගනුදෙනු හා සිද්ධීන් ක්‍රියාවලිය හඳුනා ගැනීම හා මැනීම සටහන් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම ඊළඟට මූල්‍ය ප්‍රකාශන අපිට බිහි වෙනවා. මූල්‍ය ප්‍රකාශන විදියට ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ගන්න පුළුවන්. හරි. දැන් මේක ඇඳ ගන්න පැහැදිලිව. මේක ඇඳ ගන්න මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ඇඳ ගන්න. යෙදවුම් ක්‍රියාවලිය නිමැවුම් ළමයි මේක මේ ලොකු ප්‍රොසෙස් එකක්. මේක මේ විභාගෙට එන තැනක් නෙවෙයි. අර නෝට් එක දාගමු. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය මම තව තැනක අරන් අර විභාගෙට එන තැන කතා කරනවා. ගනුදෙනු මූලාශ්‍රලේඛන මූලික සටහන් පොතේ පස්සේ බලනවා. මේක නිකන් පොඩි සිම්පයි ගෑල්ලා. ගනුදෙනු හා සිද්ධීන් තමයි අපි යොදාගන්නේ. ඒවා හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම සහ සාරාංශ කිරීම කරාට පස්සේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන නිමැවුම් අපිට එළියට එනවා. ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශ වගේ දේවල්. මූල්‍ය ප්‍රකාශන විදිහට. ඒකයි උතරින් කියන්නේ. හරි. ඔක්කොම අඳ ගන්න බලන්න මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ඉක්මනට. ඇඳගෙන ඉවර වුණාම ඉවරයි කියලා කියන්න. හරි. අපි ඊළඟට බලමු කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. ළමයි මේවා මේ අර පට්ට වැදගත් දේවල් නෙමෙයි. කලින් කතා කරා වගේ නමුත් අර සටහන් කර ගැනීම කරගමු. ඔළුවට දාගන්න. එකම වගේ දේවල්. අපි දන්නවා ක්‍රියාවලියක කොහොමද තියෙන යෙදවුමක් ක්‍රියාවලියකට නතු කරාට පස්සේ නිමැවුමක් හදන එකනේ. ඒක කළමනාකරන ගිණුම් කරණයේදී කොහොමද වෙන්නේ කියලා බලමු. හරි. යෙදවුම් විදිහට මේකේ ගන්නේ අතීත තොරතුරු සහ පුරෝකතනය කරපු තොරතුරු කියලා අපි කිව්වා. අර වෙනස්කම් ලියද්දී පුරෝකතනය කරපු තොරතුරු කියන්නේ මොනවද කියලා කතා කරා. ඒ තොරතුරු අරගෙන සැලසුම් සරකස් කරලා ඒ වගේ මේ වගේ අයවැය සැකසීම කරලා පාලනයට නතු කරලා අපි අවසානයේ කළමනාකරන ගිණුම් කරණයේ අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්නවා. ඇත්තටම කිව්වොත් මේව කරන්නේ කළමනාකරුවෝ. ශ්‍රම විභජන පත්‍රිකාව අපි මේවා කළමනාකරන ගිණුම් කරන පාඩම් වල කතා කරනවා. අයවැය ලේඛනය නිෂ්පාදනයක් කරද්දී ආදායම් වියදම් ටික, වැටුප් ලේඛන ඔය වගේ දේවල්. හරි. මේකත් අඳ ගන්න කට්ටියම. දැන් ගිණුම් කරන කොටස් දෙකක් අපි කතා කරා. කළමනාකරන ගිණුම් කරණය සහ මූල්‍ය ගිණුම් කරණය වශයෙන්. ඒකේ කළමනාකරන ගිණුම් කරණය කියන්නේ මොකක්ද? මූල්‍ය ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියන එක අපි බැලුවා. බලලා වෙනස්කමුත් කතා කරලා ඒගොල්ලෝගේ ක්‍රියාවලියත් අඳගත්තා. මේ ක්‍රියාවලිය බලා ගන්න එක නම් එහෙම ලොකු සාර්ථක මේ
ප්‍රශ්නයක් විභාගයට එන්නේ නැහැ. මූලික ගිණුම්කරණ ක්‍රියාවලිය තව ආකාරයකින් මම කතා කරනවා ඉස්සරහට ඔය ගනුදෙනු මූලික සටහන් පොත් එහෙම ඇවිල්ලා ඔයාලා දන්නව ඇති මතක් වෙයි ඔය කියනකොට. හරි. එතකොට ඔතනින් පළවෙනි පාඩමේ පළවෙනි කොටස ඉවර වෙනවා. පළවෙනි පාඩමේ පළවෙනි කොටස ඉවරයි. හරි. දැන් මම කොහොමද අපි වැඩ කරන්නේ තියරි ටික බලාගෙන ඉස්සරහට යන්නේ හැම පාඩකම තියරි වැටෙනවා රිවිෂන් එක ආයෙ මුලින් ඉඳන් යනවා උඹලට දෙපාරක් නෙමේ මේක රෙකෝඩ් එක දාපම තුන් පාරක් අවශ්‍ය ගණන් බලලා 20 පාරක් වුණත් පාඩම් බලා ගන්න පුළුවන් කියන එක කියලා කිව්වේ අර මේ හොඳම ස්ප්‍රික්ට් ටික දිස්ත්‍රික්කෙන් දෙන්න නම් අපි හොඳට වැඩ කරන්න ඕන නිසා. තොර පුතේ පාඩම් 16ක් අපිට තියෙන ඉවර කරන්න. මේ පාඩම් 16 ක්‍රමානුකූලව අපි නියමයට ඉවර කරනවා. YouTube එකේ සමහර පාඩම් තියෙනවා ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා. එතකොට මේකේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස අද ඉවරයි. අපි ඊළඟ දවසේ දෙවෙනි කොටස කතා කරනවා. හරි. ඊළඟ දවසේ සම්දතමාය ක්ලාස් එක තියෙන්නේ. ටික දෙකකින් අපි දවස් දෙකකට ක්ලාස් එක ගන්නවා. ඊළඟට දෙවෙනි පාඩම වන ගිණුම් කරන සමීකරණ පාඩමත් ඒකේ තියරි ටිකත් වැටෙනවා නොබෝ දිනකින් වෙබ් අඩවියට. එතකොට ඒ තියරිත් බලන්න පුළුවන්. තියරි කන්දක් තියෙනවා මේකේ. රෙකෝඩ් පැය දෙකේ තුනේ රෙකෝඩ් තියෙනවා 10ක් විතර. ඔයාලට බලන්න පුළුවන් ඕන වෙලාවක ඒකයි දාන්නේ. ඊළඟට දෙවෙනි පාඩමත් අපි උන් පටන් ගැනීම සිදු කරනවා. පළවෙනි පාඩම කියන්නේ තියරි පාඩමක්. දෙවෙනි පාඩමේ ඉඳලා තමයි ඇකවුන්ටිං එකට වදින්නේ. හරි. ඕන් අපි අද ඉගෙන ගත්ත ඒවා. මොනවද? ගිණුම් කරන හැඳින්වීම කතා කරා. ප්‍රධාන අරමුණු කතා කරා. උපාරමුණු, ගිණුම් කරන ඒකක, ගිණුම් කරන ප්‍රභේද දෙක සහ වෙනස්කම්. ඕවා හොඳට බලා ගන්න. ඊළඟ සමුදා හම්බෙන්න කලින් වැඩ වැටෙනවා කරන්න. ඒවා කරන්න. හරිද? ඒවා කරලා එවන්න. හොඳට වැඩ ටික කර යා යුතුයි. හේතුව දිනන්න ඕන, පෙරදෙන්න බෑ. බලන්න දිනන්න ඕන ස්පීඩ් එක මම දෙන්නම්. කරන්න ඕන විදිය දෙන්නම්. PDF ඇටේ වීවා කරන්න. වැඩ කරන්නයි වෙන්නේ. වැඩ තමයි අපි අන්තිශයෙන්ම කරන්න ඕනේ. හරි. අපි ඊළඟ සඳහා මේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. සුබ දවසක්. ඔය ටික හොඳට බලා ගන්න. වැඩ කරන්න අපි මොකද හේතුව වැඩ නොකරොත් කිසිම දවසක දිනන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මතක් කරගන්න පාඩම් කරගන්න ඔය ටික එහෙමම කරන්න.